වස්සාන ධර්ම දේශනා සන්තුට්ඨෝ හෝති කියලා කියන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනෙක් නම් ඔබ සනාතයි අනාථ නැහැ. ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් ඒ කෙනා අනාථයි. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් ඒ කෙනා සනාතයි. අද බලන්න සමාජයේ දිහා ලද දෙයින් සතුටු වෙන්න බැරි මිනිස්සු අනාථ වෙන්නේ නැද්ද? විශේෂයෙන් මේ රට පුරා ලොව පුරා දරුණු මාරාන්තික වසංගත තත්වයක් පැතිර යන කාල සීමාවේ වෙනදා වාගේ නෙවෙයි අපට දැන් අවුරුදු එකහමාරක් දෙකකට කිට්ටු වෙන්න එනවා පින්වත්නි. රැකියාවල අර්බුද, ආර්ථික ප්‍රශ්න, ඒ වගේම විවිධ ගැටලු මතුවෙනවා. මේ කාල සීමාව තුළ ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් ඔවුන් අනාථයි. ඒ නිසා විශේෂයෙන් මේ ලද දෙයින් සතුටු වීමේ ගුණය පෝෂණය කරන්න ඒ කෙනා සනාතයි. අපි හැමදාම කියනවා විශේෂයෙන් මේ කාල සීමාව තුළ ඔබේ හිතට එන ඔක්කොම බඩු මුට්ටු ගන්න යන්න එපා. Tamanට හිතට එන්න පුළුවන් විවිධ දේවල්, ඕන දේවලුත් එපා දේවලුත්, මේ හැම දෙයක්ම හිතට එන්න පුළුවන්. අරක තිබ්බනම් හොඳයි, මේක තිබ්බනම් හොඳයි කියලා. ඒ ගේන්න ඕන කියලා හිතන දේවල් හිතේ තියාගෙන කොලයක් අරගෙන ඒ කොලේ කොටස් තුනකට බෙදලා වෙන් කරන්න ඔය හිතට ආපු අදහස. ඒ වගුතුනට ගහගන්න පින්වත්නි, අත්‍යවශ්‍ය, අවශ්‍ය, අනවශ්‍ය කියලා කොටස් තුනක්. Tamante හිතට ආපු දේ කඩේට ගිහිල්ලා මෙන්න මේ දේ ගන්න ඕන කියලා හිතට ආපු පළියට ගන්න යන්න එපා. ඒ හිතට ආපු දේ අත්‍යවශ්‍ය දෙයක්ද? අත්‍යවශ්‍ය කියලා කියන්නේ ඒක නැතුව ඉන්න බෑ. ඒක ඕනමයි. අත්‍යවශ්‍ය දෙයක්ද? අත්‍යවශ්‍ය නම් ඒක නැතුව බැරි නම් ඕනම නම් ඒක ලියන්න. කොතනද? අත්‍යවශ්‍ය තීරුවේ. ඊළඟට ඔබේ හිතට ආපු අදහස මෙන්න මේ දේ තිබුණ නම් හොඳයි කියලා ආපු දේ අත්‍යවශ්‍ය නෙවෙයි, අවශ්‍ය දෙයක් නම්. අවශ්‍ය කියන්නේ පින්වත්නි පස්සට දාන්න පුළුවන්. එතකොට ඒක නැතුව වුණත් ඉන්න පුළුවන්. ඕන තමයි, නැතුව වුණත් ඉන්න පුළුවන්. අන්න එහෙම දෙයක් නම් ඒක අවශ්‍යතා ගොඩේ ලියන්න. ඊළඟට තමන්ගේ හිතට ඇතිවෙච්ච වමනාව අනවශ්‍ය දෙයක් නම්, ඒ කියන්නේ ඒක නැතුව ඉන්නම පුළුවන් නම්, ඕනම නැත්නම් අන්න ඒක අනවශ්‍ය ගොඩේ ලියන්න. දැන් මේ කාල සීමාවේ අත්‍යවශ්‍ය තීරුවක් හදන්න, අනවශ්‍ය තීරුවක් හදන්න, අවශ්‍ය තීරුවක් හදන්න. හදලා ඒවා පුරවන්න. ඒ පුරවනකොට අනවශ්‍ය කියලා පිරිච්ච කොටස සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ඒකට වියදම් කරන්න කාලය නෙවෙයි. අවශ්‍යතා තීරුව එක කල් දාන්න. ඒකටත් දැන් ගන්න කාලය නෙවෙයි. ඒක පස්සේ පුළුවන්. අත්‍යවශ්‍ය තීරුවේ සටහන් කරපු ටික සටහන් කරන්න. ඒ ටික අරගන්න. ඒ නිසා පින්වත්නි, ලද දෙයින් මේ වෙලාවේ අත්‍යවශ්‍යතාවලින් පමණක් අපි සෑහීමකටපත් වෙමු. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කොටදෙනියාව හෙට්ටිමුල්ල පදිංචි දැනට දෝහා කටාරෙහි සේවයෙන් නියුතු ධම්මිකා එදිරිසිංහ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ එතුමියට ඇති රෝගාබාධ දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වීම පිණිස මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා යන්නයි. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සනාථා භික්ඛවේ විහෙරත මා අනාථා දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, නිකිණි පුරපසළොස්වක පෝදා ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කොටදිනියාව හෙට්ටිමුල්ල පදිංචි ධම්මිකා ඉදිරිසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා මේ උතුම් පින්කම සම්පූර්ණ කරලා බලාපොරොත්තු වෙන්නේ දෝහ කටාරුවල සේවයේ නියුතු දැනට අසනීප තත්වයේ සිටින ධම්මිකා ඉදිරිසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අනෙකුත් පවුල්වලට සම්බන්ධ සියලුම දෙනාට රටවැසි ලෝවැසි කාටත් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නටයි මේ උතුම් දම් දෙසුම ශ්‍රවණය කරන්න ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් වසර 45ක් පුරාවට දේශනා කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම කොයි කාටත් හිතසුව පිණිස පවතින තමන්ගේ ජීවිත ගමන ආලෝකමත් කිරීම පිණිස හේතු වන වටිනා කාරණයක් බවට පත්වෙනවා. ඒ නිසාම තමයි අපි කවුරුකුත් මේ ධර්මයට ප්‍රධාන තැන දීලා කටයුතු කිරීම සිදු කළ යුතු වෙන්නේ. ධර්මයට කැමැති උදවියගේ සහ ධර්මයට අකමැති උදවියගේ වෙනස, ධර්මය දන්න ධර්මය තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගත්ත උදවිය සහ ධර්මයට අකමැති තමන්ගේ ජීවිතයට ධර්මය එක්කරගත්තේ නැති උදවියගේ වෙනස මේ සමාජයේ දිහා බලනකොට අපට හොඳට පැහැදිලි වෙනවා. ආගමක් අවශ්‍ය වෙන්නේ තමන්ගේ හිතේ තිබෙන නරක නපුරු සිතිවිලි පාලනය කිරීම පිණිසමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය යම් කිසි කෙනෙක් භාවිත කරනවා නම් අන්න ඒ දහමට යොමු වෙච්ච කෙනා තමන්ගේ හිත තුළ ගොඩනැගෙන නරක නපුරු අයහපත් සිතිවිලි යටපත් කරලා ඒවා දුරු කරලා යහපත් සිතිවිලි වලට තැන දෙන්න උනන්දු වෙනවා, උත්සාහවත් වෙනවා. අන්න ඒ යහපත් සිතිවිලි වලට හිත තුළ ඉඩ දීම නිසා ඒ අයගේ හිත පිරිසිදු වෙනවා. හිතක් පිරිසිදු වෙනවා නම් ඒ කෙනාට ගතටත් එය මහ පුදුම සුවදායක ස්වභාවයක් ගොඩනගනවා. ඒ නිසා අපි කවුරුත් ධර්මයට දෙසවන් යොමු කරලා ධර්මයේ පිළිබඳව දැනුම වර්ධනය කරගෙන තමන්ගේ හිත ධර්මයේ නැමැති කැඩපතෙන් බලලා සුවපත් කරගන්න, පිරිසිදු කරගන්න උනන්දු විය යුතුයි. මේ ලෝකයේ තිබෙන භයානකම රෝගය තමයි සංසාරය කියලා කියන්නේ. සසර නම් වූ භයානක ලෙඩේ නිට්ටාවටම සුව කරන්න සමත් මේ ලෝකයේ තියෙන උතුම්ම ඖෂධය බවට පත්වෙන්නේ මේ උතුම් ධහමමයි. ඒ නිසා කවුරුත් මේ ධර්මය භාවිතා කළ යුතුයි. අද පොහෝදා ධර්මදේශනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ අපි කාටත් ජීවිතය සුවපත් කිරීම පිණිස හේතු වන වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෙසා දේශනා කළත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම තමන්ගේ දිවි ගමනට එකතු කරගන්න පුළුවන් කරුණු
මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙලා තිබෙනවා. ධර්මදේශනාවේ මාතෘකාව හැටියට සජ්ජායනා කළේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වන පඨම නාථකරණ කියන සූත්‍රය. නාථ කියන වචනේ තේරුම මේ ඇත්තෝ අහලා තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළා සනාතහා භික්ඛවේ විහෙරතහ මා අනාතහා මහණෙනි අනාථ වෙන්න එපා සනාථ වෙන්න. දුක්ඛම් භික්ඛවේ අනාථෝ විහෙරතිති. මහණෙනි අනාථ වීම දුකට හේතුවක් බවට පත් වෙනවා. අනාථව වාසය කිරීම දුක් ගෙන දෙන කාරණාවක් බවට පත් වෙනවා. එතකොට නාථකරණ කියලා කියන්නේ අනාථ නොවූ ස්වභාවය. අනාථ කියන වචනේ තේරුම තමයි පිහිටක් නැති. සනාථ කියලා කියන්නේ පිහිටක් ඇති. එතකොට බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නේ පිහිටක් නැති උදවිය බවට පත් වෙන්නේ නැතුව පිහිටක් ඇති පුද්ගලයෝ බවට පත් වෙන්න. සනාතහා භික්ඛවේ විහෙරත පිහිටක් ඇතුව වාසය කරන්න. මා අනාතහා පිහිටක් නැති කෙනෙක් බවට පත් වෙන්න එපා. ඇයි ඒ දුක්ඛම් භික්ඛවේ අනාථෝ විහෙරති. අනාථව පිහිටක් නැතුව වාසය කිරීම දුක ගෙන දෙන කාරණයක්. එතකොට මෙතනදී සනාථ අනාථ කියන වචන වලින් අදහස් කරන කාරණා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. දසක නිපාතේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ. ඒ නිසා කරුණු 10ක් මේ සූත්‍ර දේශනාවේදී අපට ඉගෙන ගන්නට ලැබෙනවා. අනාථ කියන වචනය මේ සමාජයේ මිනිස්සු පාවිච්චි කරන්නේ එක පැත්තකින් කායික පිහිටක් නැති කියන අදහසට. අපි ඕන තරම් අහලා තියෙනවා අනාථ නිවාස. පිහිටක් නැති අයට ඉන්න ඉඩ දීපු තැනට තමයි අනාථ නිවාසය කියලා කියන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන කාරණා පිළිබඳව කල්පනා කරනකොට අර පුද්ගලයේ තමන්ට උදව් උපකාර කරන්න නෑ කියන අදහසට වඩා පිහිටක් නෑ කියලා කියන්නේ බොහොම වෙනස් ආකාරයකට. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ලෝකේ මිනිස්සෙක් අනාථ වෙන්නේ කොහොමද? සනාථ වෙන්නේ කොහොමද? සනාථ වීම සඳහා ඒ කියන්නේ පිහිටක් ඇති කෙනෙක් වීම සඳහා තමන් විසින් ගොඩනගා ගත යුතු කාරණා මොනවද කියන එක මේ සූත්‍ර දේශනාවේදී අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. එතනදී පළවෙනි කාරණාව තමයි පින්වත්නි තමන්ට පිහිට පිනිස පවතිනවා සීලවා හෝති සිල්වන්තකම. අපි හැම කෙනෙක්ම වචනය පිළිබඳව කායික ක්‍රියාකාරීත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් හොඳ සිහියකින් කටයුතු කරනවා නම් සීලය ආරක්ෂා කරමින් කාලය ගත කරනවා නම් සිල්වන්ත දිවිගමනකට යොමු වී සිටිනවා නම් අපි අනාථ වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අපි සනාථ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. පිහිටක් නැති කෙනෙක් නෙවෙයි පිහිටක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. තමන් විසින් රකින්න සීලයම තමන්ට ආරක්ෂාව පිණිස පවතිනවා. ඒ නිසා තමයි සිල්වන්ත වීම සනාථ වීම සඳහා හේතු වන කාරණාවක් ඇටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දීලා තිබෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම රැකිය යුතු සීලයක් තියෙනවා. අපි හැමෝම අපේ වචනය සංවර කරගන්න ඕන. මේ වචනය හරහා වැරදි වචන පිට වෙන්න පුළුවන්. ඒ වැරදි වචන පිට වීමෙන් තමන්ට කරදරයක් හානියක් සිදු වෙනවා වගේම අන් අයටත්
හානියක් සිදු වෙනවා. තමන්ටත් විපතක් ගෙන දෙන, අනුන්ටත් විපතක් ගෙන දෙන බොහෝ දේවල් මේ වචනය සංවර කරගත්තේ නැති තැන සිදු වෙනවා. ඒ නිසා අපි අපේ වචන ගැන සැලකිල්ලක් ඇති කරගන්න ඕන. කටින් ඇතුළට ගන්න දේ ගැනත් කටින් එළියට දාන දේ ගැනත් අපි සැලකිලිමත් වෙනවා නම් අපට කායික සුවයත් මානසික සුවයත් සලස ගන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කට පරිස්සම් කරගන්න ඕන. කට පරිස්සම් කර ගැනීම Tamanට හැම පැත්තකටම ආරක්ෂාවක් සැලසෙනවා. ඒ නිසා වචනයෙන් වෙන්න පුළුවන් වැරදි දේවල් නොකර ඉන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ වගේම තමයි තමන්ගේ ශරීරය පිළිබඳව තමන්ගේ කායික හැසිරීම පිළිබඳව වගකීමකින් කටයුතු කරන්න. අතපය හොලවලා කෙනෙකුට හානියක් කළොත් ඒ කරන හානිය තමන්ට පෙරලා හානියක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ශරීර ශක්තිය උපයෝගී කරගෙන අන් අයට හිරිහැර කරන්න, තමන්ට හානිය පිණිස පවතින දුස්සීල කටයුතු වල යෙදෙන්න එපා. කාය බලය, කාය ශක්තිය යොදවගෙන කළ යුතු වෙන්නේ තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින කටයුතු. ඒ නිසා කවුරුත් වචනය සංවර කරගන්න, කායික හැසිරීම සංවරේහි පිහිටුවන්න මහන්සි ගන්න ඕන. අන්නේ සිල්වන්තකම තියෙනවා නම් ගිහියෙක් හැටියට විශේෂයෙන් පංචශීල ප්‍රතිපදාව දිවි දෙවෙනි කොට මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ පංචශීල ප්‍රතිපදාව තමයි අංක 1. පංචශීල ප්‍රතිපදාවට හානි කරමින් අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් වෙන්නේ නැහැ. එයා ජීවත් වීමෙන්ම කරගෙන තියෙන මහා කුසල් ගොඩක් රැස් කරගෙන. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරමින් සිල්වන්තව වාසය කරන සුළු මොහොත පවා උත්තරීතරයි. ඒ නිසා පින්වත්නි, දිවි පරදුවට තබා දිවි දෙවෙනි කොට මේ සීලය ආරක්ෂා කරන්න කවුරුත් පුරුදු වෙන්න ඕන. ඒ නිසා ගිහියන් හැටියට පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා නම් පැවිද්දන් හැටියට භික්ෂූන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ සීලය ආරක්ෂා කරමින් කටයුතු කරනවා නම් කෙටියෙන්ම කිව්වොත් තමන්ගේ වචනය, තමන්ගේ කායික ක්‍රියාකාරීත්වය මේවා සම්බන්ධයෙන් අවබෝධයෙන් සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම් අන්න ඒ කෙනා අනාථ වෙච්ච කෙනෙක් නෙවෙයි, ඒ කෙනා සනාථ වෙච්ච කෙනෙක්. ඒ කෙනාට රැකපු සීලයම ආරක්ෂාව පිණිස පවතිනවා. රැකපු සීලයම පිහිට පිණිස පවතිනවා. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. තමන් කරන හොඳ කර්මවලට හොඳ විපාක, නරක කර්මවලට නරක විපාක භුක්ති විඳිනවා. ඒ නිසා සිල්වන්ත වෙන්න. ඊළඟට දෙවෙනි කාරණාව තමයි බහුසුතෝ හෝති. බහුශ්‍රුත වෙන්න. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පරිශීලනය කරන, ධර්මය පිළිබඳව දැනුම වර්ධනය කරගෙන කටයුතු කරන කෙනෙක් වෙන්න. මොන ක්ෂේත්‍රයන් පිළිබඳව, මොන විෂයන් පිළිබඳව මහා දැනුමක් ඔබ තුල තිබුණත් මේ ලෝකේ යථා ස්වභාවය පිළිබඳව, මේ ලෝකේ පෘථග්ජනයාට සැඟවුණු ලෝතුරා බුදුරජාණන් වහන්සේට විවෘත වෙච්ච, බුදුරජාණන් වහන්සේ විසින්ම විවෘත කරලා ලෝකයාට හෙළි කරපු මේ උතුම් දහම දන්නේ නැත්නම් ඒ කෙනා මොන ක්ෂේත්‍රයෙන් ඉහළට ගියත් ඒ කෙනා තමන්ටත් අනුන්ටත් මහ විපතක් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. බලන්න පින්වත්නි, ධර්මය නොදන්න, අධර්මයට බර වෙච්ච උගතුන් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒ උගත් පිරිස උගත් කමෙන් ලෝකයාට විටකදී සිද්ධ කරන්නේ යහපත් දේවල් නෙවෙයි, අයහපත් දේවල්. ඇයි ඒ අයහපත් දේවල් කරන්නේ?
ඔවුන් ධර්මය පිළිබඳව අවබෝධයක් ඇතුව කටයුතු කරන්නේ නැති නිසායි. ඒ නිසා ධර්මය පිළිබඳව දැනුම බහුශ්‍රත භව ඇතිකර ගැනීම සඳහා මහන්සි ගන්නවා නම් ඒ බහුශ්‍රතයා අනාථ වෙන්නේ නැහැ. ඒ බහුශ්‍රතයා සනාථ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. පිහිටක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනියට පෙන්නනවා කල්යාණ මිත්තෝ හෝති. තමන් ඇසුරට අරගෙන තියෙන්නේ, තමන් ආශ්‍රය කරන්නේ කල්යාණ ගුණ තියෙන සත්පුරුෂ උදවිය නම් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයම සත්පුරුෂ ආශ්‍රයම තමන්ට පිහිට පිණිස පවතිනවා. අසත්පුරුෂ ආශ්‍රය පාප මිත්‍රයෝ ආශ්‍රය කිරීම තමන්ට විපතක් ගෙන දෙන කාරණයක් බවට පත් වෙනවා. ඔවුන් කෙදිනක හෝ අනාථ වෙච්ච පිරිසක් බවට පත් වෙනවා. මේ සමාජයේ බොහෝ දෙනෙක් වැරදුනාට පස්සේ කියන දෙයක් තමයි මට වැරදුනේ පව්කාරයෝ ආශ්‍රය කරලා. පව්කාර මිනිස්සු අසත්පුරුෂයෝ පාප මිත්‍රයෝ ආශ්‍රය කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම ජීවිතේ එක්තරා අවස්ථාවකදී ඒ පසුතැවීම ඇති වෙනවා. ඒ අනාථ වීම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ වඩාත් අගය කළේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න. සෝතාපන්න ඵලය කියලා කියන්නේ මාර්ග ඵලවල පළවෙනි මාර්ග ඵලය. සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් පිළිබඳව නියත වශයෙන්ම කරන්න පුළුවන් ප්‍රකාශ දෙකක් තියෙනවා. එකක් තමයි සතර අපායක උපදින්නේම නැහැ. අනිත් කාරණය තමයි භව හතක් ඇතුළතදී නියත වශයෙන්ම සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙනවා. එතකොට මෙන්න මේ සෝතාපන්න ඵලයට පත්වීම එහෙම නැත්නම් මාර්ගඵලවල පළවෙනිම මාර්ගඵලයට පත්වීම පිණිස හේතු වන අංග කිහිපයක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඒවට කියනවා පින්වත්නි සෝතාපට්ටි අංග කියලා. ඒ සෝතාපට්ටි අංගවලදී පළවෙනියටම පෙන්වන්නේ සත්පුරුෂ සංසේවෝ. සත්පුරුෂයා ආශ්‍රය කිරීම සෝතාපන්න ඵලයට පත්වීම පිණිස ඉවහල් වන අංගයක්. මොකද සත්පුරුෂයෝ ආශ්‍රය කරන්නේ නැත්නම් ඒ කෙනාට ධර්මයේ පිළිබඳව අහන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා කලන මිතුරන් සත්පුරුෂයන් තමන්ගේ ජීවිත ගමනට එකතු කරගත යුතුයි. අපි මේ ජීවිත ගමන ගෙන යනකොට අපට ආශ්‍රය කරන්න ලැබෙන උදවිය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. තමන්ට වඩා පහත් අය, තමන් හා සම අය, තමන්ට වඩා උසස් අය. මේ ආර්ථිකයෙන් නෙවෙයි, උගත්කමින් නෙවෙයි, මේ ආධ්‍යාත්මික වශයෙන් ගුණයන් පිළිබඳව කල්පනා කරනකොට නැතුව වයසිනුත් නෙවෙයි. ගුණයන්ගෙන් තමන්ට වඩා පල්ලෙහා අය ආශ්‍රය කරන්න අපිට හම්බෙනවා. හැබැයි පින්වත්නි තමන්ට වඩා ගුණයෙන් පහත් අය ආශ්‍රය කළොත් තමන්ට වෙන්න තියෙන්නේ මොකක්ද? තමන් සතුව තියෙන ගුණයක් තියෙනවා නම් ඒ ගුණයත් මැකිලා යන්න පුළුවන්. ඕනතරම් මේ සමාජයේ හොඳ මිනිස්සු නරක මිනිසුන් ආශ්‍රය කරලා වෙනසුණු තැන් දකින්න තියෙනවා. හොඳ ළමයි නරක ළමයි ආශ්‍රය කරලා විනාශ වෙලා තියෙනවා. හොඳ තරුණයෝ නරක තරුණයෝ ආශ්‍රය කරලා විනාශ වෙලා තියෙනවා. හොඳ වැඩිහිටියෝ නරක වැඩිහිටියෝ ආශ්‍රය කරලා විනාශ වෙලා තියෙනවා. හොඳ මිනිස්සු නරක මිනිසෙක් ආශ්‍රය කරනවා නම් ඒ කෙනා නරක වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි තමන් හා සමාන ගුණයන්ගෙන් යුක්ත මිනිස්සුත් අපිට මේ සමාජයේ ආශ්‍රය කරන්න ලැබෙනවා. තමන් හා සමාන අය ආශ්‍රය කරනකොට තමන්ට ලැබෙන්නේ මොකක්ද? තමන් සතුව තිබුණ නම් යම්කිසි උදාර ගුණයක් ඒ ගුණය බිඳ වැටෙන්නෙත් නැහැ. හැබැයි ඒ ගුණය වඩා වර්ධනය වෙන්නෙත් නැහැ. එක මට්ටමකට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. මොකද තමන් වගේම ගුණවන්ත අය තමයි ආශ්‍රය කරන්නේ. ගුණෙන් පල්ලෙහා අය ආශ්‍රය කරොත් තමන්ගේ ගුණ මැකිලා යන්න පුළුවන්. තමන්ගේ ගුණ හා සමාන අය ආශ්‍රය කරනකොට තමන්ගේ ගුණ පවත්වගෙන යන්න පුළුවන්. තමන්ට වඩා ගුණයන්ගෙන් උසස් උදවිය කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ආශ්‍රය කරනවා නම් තමන් සතුව තිබෙන ගුණ
වඩාත් පෝෂණය කරන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නෝ පින්වත්නි හොඳ අය අසුරු කරලා තමන්ගේ නරක ගති නැති කරලා තමනුත් හොඳ මිනිස්සෙක් බවට පත්වෙච්ච ප්‍රවෘත්තිත් මේ සමාජයේ අහන්න ලැබෙනවා. ඒ කාලේ වැරදි වැඩ කරලා නරක වැඩ කරලා නපුරු වැඩ කරලා පහත් ගති ලක්ෂණ වලින් යුක්තව ඉඳලා කෙසේ හෝ කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබිලා ධර්මයට යොමු වෙලා පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙලා බුදුබණ අහලා තමන්ගේ වැරදි අඩුපාඩු ගැන හොඳට තේරුම් අරගෙන මම මෙච්චර කාලයක් ආපු ගමන් මාර්ගයේ වැරදි මං කළේ නරක වැඩ මං කළේ අපාගාමී වෙන්න හේතු වන වැඩ ඒවායෙන් මම මිදෙන්න ඕන කියලා යහපතෙහි යෙදෙන මිනිස්සුත් අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන්ට වඩා ගුණයෙන් ඉහළ අය ආශ්‍රය කරන්න. එහෙම කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරනවා නම් තමයි අපට පින්වත්නි ජයග්‍රහණය ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. කවදා හරි දවසක නිර්වාණය සලසා ගන්න පුළුවන්කම ලැබෙන්නේත් එලෙසින් සත්පුරුෂය ආශ්‍රය කළොත්. ඒ නිසා තමයි බෞද්ධයෝ පුරුදු වෙලා ඉන්නවා විවිධ පින්කම් කරලා අවසානයේදී ප්‍රාර්ථනා ගාථාවන් සිද්ධ කරන්න. මොකද්ද මේ ප්‍රාර්ථනා ගාථා? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. නිවන් දක්නා ජාති දක්වා අනුවන අසත්පුරුෂ පාප මිත්‍රයෝ නම් ආශ්‍රය කරන්නට නොලැබේවා. කල්යාණ ගුණ තියෙන සත්පුරුෂ උතුමන්ගේම ආශ්‍රය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ තරමටම කල්යාණ මිත්‍ර ආශ්‍රය අපට සැපගෙන දෙන මාතෘකාවක් බවට පත් වෙනවා. ඔබ පාප මිත්‍රයෝ නම් ආශ්‍රය කරන්නේ ඔබ අනාථයි. ඔබ සත්පුරුෂයෝ නම් ආශ්‍රය කරන්නේ ඔබ කල්යාණ මිත්‍රයෝ නම් ආශ්‍රය කරන්නේ ඔබේ යාළුවෝ ඔබේ මිතුරෝ හොඳ පිරිසක් නම් ඔබව නරකට ගෙන යන්නේ නැත්නම් නරකට ඔබේ හිත වැටෙනකොට ඒ හිත යහපතෙහි යොදවන්න යහපත පැත්තට හසුරුවන්න ඔබේ මිතුරන් ඔබව දිරිගන්වනවා නම් එවැනි මිතුරන්ගේ අතහරින්න එපා. ඒ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කළ යුතුයි. ඒ සත්පුරුෂයෝ හා වෛර බැඳ ගන්න එපා. ඒ සත්පුරුෂයොත් එක්ක තරහ වෙන්න එපා. ඔවුන්ට බනින්න යන්න එපා. ඒ නිසා තමන්ගේ දිවි ගමන සුවපත් කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුවචෝ හෝති. කීකරු ගති ලක්ෂණ වලින් යුක්තයි නම් අන්න ඒ කීකරු කෙනා අනාථ වෙන්නේ. එයා සනාථ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. අපේ හිත තුල අපි නැවෙන ස්වභාවයක්, ඒ කියන්නේ කීකරු වීමක් තියෙන්න ඕන. ඒකට තමයි සුවච කියලා කියන්නේ. තමන්ගේ ජීවිත ගමන ඉහළට ගෙන යන්න පුළුවන් වටිනා ගුණාංගයක් කීකරු වීම. තමන්ට වඩා ගුණයන්ගෙන් ඉහළ කල්යාණ මිත්‍රයන්ගේ වචනවලට කීකරු වෙන්න ඕන. ඒකට වයස බලපාන්නේ නැහැ. ඒකට තනතුරු බලපාන්නේ නැහැ. ඒකට ගෑනු පිරිමි ભેදයක් නැහැ. තමන්ට අවවාදයක් දෙන්නේ බොහොම වටිනා අවවාදයක් නම් තමන් කල්පනා කරන්න ඕන මට අවවාදය දෙන කෙනා කොයි වගේද කියන එක නෙවෙයි. ඒ කෙනා කොහොම කෙනෙක් වුණත් ඒ කෙනා මට දීපු අවවාදය මට ලැබෙන ලාභය කුමක්ද? සමහරක් විට බොන මිනිස්සේ බිබී ඔබට කියනවා බොන්න එපා කියලා. එතකොට පින්වත්නි අපි කල්පනා කරන්න ඕන අරයා බිබී මට බොන්න එපා කියලා කියන්නේ ඇයි? එහෙම නෙවෙයි. එහෙම හිතන කෙනා අඥානයි. අපි කල්පනා කරන්න ඕන එයා බිබී හරි අපිට කිව්වේ මොකක්ද? එතකොට මගේ පැත්තට එයාගේ වචන වලින් ආවේ මොකක්ද? බොන්න එපා. බොන්න එපා කියපු එක කොච්චර වටිනවද? අන්න ඒ වචන වලට ඔබ කීකරු වෙන්න ඕන. ධර්මයට කීකරු වෙන්න ඕන. වැඩිහිටියන්ට කීකරු වෙන්න ඕන. දරුවන්ගේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරන්න, දියුණු කරන්න උපදෙස් දෙන දෙමව්පියන්ගේ අවවාදවලට, අනුශාසනාවලට ඔබ කීකරු වෙන්න ඕන. ගුරුවරු ඔබට දෙන අවවාදවලට ඔබ කීකරු වෙන්න ඕන. මේ භික්ෂූන් වහන්සේලා ඔබට ධර්මය ඔස්සේ පැහැදිලි කරන කරුණු කාරණාවලට ඔබ කීකරු වෙන්න ඕන.
අන්න ඒ කීකරු වීමේ උදාර ගුණය ඔබ සතුව තියෙනවා නම් ඔබ අනාථ වෙන්නේ නැහැ, ඔබ සනාථ වෙනවා. පිහිටක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා කීකරු වෙන්න. කුමකටද කීකරු වෙන්නේ? ගුණවත් වචනවලට, ධර්මයට, යහපතට කීකරු වෙන්න. අකීකරු ගති ලක්ෂණ ගොඩනගන්න එපා. අකීකරු ගති ලක්ෂණ Tamanට වෙනසීම ගෙන දෙන කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා සුවචෝ හෝති, කීකරු වෙන්න. කීකරු කෙනා සනාතයි, අකීකරු කෙනා අනාතයි. අනාත නොවේ සනාත වෙන්න කීකරු ස්වභාවයක් ගොඩනගන්න. ඊළඟට පස්වෙනි කාරණාව තමයි පින්වත්නි, බික්ඛු යානි සබ්‍රක්‍මචාරීනං උච්චාවචානි කිංකරණීයානි තත්ථ දක්ඛෝ හෝති. භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමන් එක්ක වාසය කරන වැඩිහිටි භික්ෂුන් වහන්සේලාට, සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට උන්වහන්සේලා වෙනුවෙන් කරන්න තියෙන කටයුත්තක් තියෙනවා නම්, උන්වහන්සේලා වෙනුවෙන් කරන්න තියෙන උපස්ථානයක් තියෙනවා නම්, සිදු කළ යුතු කාර්යයෙහි දක්ෂ ලෙස කම්මැලි නැතුව යෙදීම Tamanට සනාථ වීම පිණිස හේතු වන කාරණයක්. Taman එක්ක වාසය කරන මිනිසුන්ට උදව් කරන්නේ නැත්තම්, දක්ෂ ලෙස ඒ කටයුතු වල යෙදෙන්නේ නැත්තම් ඒ කෙනා අනාථ වෙනවා. ගිහි ජීවිතය ගත කරන ඔබටත් මේ පාඩම අතිශයින් වැදගත්. Taman ජීවිතය ගෙවනකොට අන් අය පිළිබඳව ඔවුන් වෙනුවෙන් Tamanගෙන් විය යුතු යුතුයකම් මොනවද කියලා බලලා ඉටු කළ යුතුයි. එහෙම ඉටු කිරීම Taman පිහිටක් ඇති කෙනෙක් බවට පත් වෙන්න හේතුවක්. බලන්න පින්වත්නි, Taman දෙයක් දුන්නොත් තමයි Tamanටත් දෙයක් ලැබෙන්නේ. ඒ නිසා අන් අය වෙනුවෙන් Taman කරන්න පුළුවන් දෙයක් කරන්න, අන් අයට උපකාර කරන්න, උදව් කරන්න, ප්‍රථම උපකාර කරන කෙනෙක් බවට පත් වෙනවා නම් ඒ කෙනා අතිශයින් වටිනවා. අපි සාමාන්‍යයෙන් උදව් කරන්නේ අපිට උදව් කරපු කෙනෙකුට නම් ඊට වඩා හරිම වටිනවා Tamanට කලින් උදව්වක් නොලැබුණු කෙනෙකුට උදව් කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. අපිට සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපට කරදරයක්, දුකක්, පීඩනයක්, කිරිහැරයක් ඇති වෙච්ච වෙලාවේදී අපිට උදව් කරපු කෙනෙක් ගැන මතකේ තියාගෙන කළ උපකාරයට කළ ගුණ සලකනවා කියන එක කරන්න තව ලේසි. මතක තියාගන්න. එතකොට මේ ලෝකේ කළ ගුණ සලකන්න දන්න අය හරි අඩුයි. ඒ කළ ගුණ සලකනවා කියන එකත් කරන්න පුළුවන් එක පැත්තකින්. මොකද Tamanට කරපු උපකාරයකටනේ පෙරලා උපකාර කරන්නේ. Tamanට මෙන්න මේ අමාරු වෙච්ච වෙලාවේ මේ ඉල්ලපු දේ දුන්නා. ඒ දීපු නිසා එයා අමාරු වෙట్లా ඉන්නකොට දැන් මං එයාට උදව් කරන්න ඕන කියලා හිතලා ඒ උදව්ව කරන එක ලේසි. පළමුවන උපකාරක පුද්ගලයා බවට පත් වෙනවට වඩා. ඒ කියන්නේ Tamanට මින් පෙර කිසිම උදව්වක් ලැබිලා නැති, Tamanට කිසිම උපකාරයක් ලැබිලා නැති කෙනෙකුට උදව් කරන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා. ඒක Tamanට සනාථ වීම පිණිස හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි හැමෝම මේ ජීවිත ගමන ගෙන යනකොට තව කෙනෙකුට, තව පිරිසකට උදව් අවශ්‍යයට අපි උදව් උපකාර කළ යුතුයි. ඒකට සල්ලි තියෙන්න ඕන නැහැ. ධනෙන් පුළුවන් නම් ධනෙන්, ධනෙන් බැරි නම් ශ්‍රමයෙන්, ශ්‍රමයෙන් නුත් බැරි නම් වචනයෙන්, මෙන්න මේ කොයිම ක්‍රමයකින් හරි අන් අයට උදව් කරනවා නම්, අනිත් අයට උපස්ථාන කරනවා නම් අන්න එය Tamanට පිහිට පිනිස පවතින කාරණාවක් බවට පත් වෙනවා. කරදරයකදී Tamanට පිහිටට ඉන්නේ ඒ විදියට ඔබ උදව් කළොත්, සමහර මිනිස්සු ඉන්නවා තාප්ප වලින් වට කරගෙන ඇතුලේ ඉඳගෙන ගෙවල් වල Tamanගේ පවුල් ටික විතරයි, පිට කෙනෙකුට සලකන්නේ නැහැ, අනිත් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්නේ නැහැ. අන්තිමේදී පින්වත්නි, මරණයටපත් වුණාට පස්සේ මිනි පෙට්ටියේ මුල් හතර උස්සන්න මිනිස්සු හතර දෙනෙක් නැහැ. ඕන තරම් අපිට එහෙම දකින්න ලැබෙනවා. ඒ නිසා තනියම භුක්ති විඳින්දා ඉන්න එක නෙවෙයි, තව කෙනෙක් වෙනුවෙන් යමක් දෙන්න පුරුදු වෙන්න. දක්ෂ ලෙස අන් අයට උදව් කරන්න, උපස්ථාන කරන්න, උපකාර කරන්න,
අන්න එහෙම උපකාර කරන්න පුළුවන් නම් උදව් කරන්න පුළුවන් නම් පෙරලා Tamante උපකාරය ලැබෙනවා. ඒ නිසා අන්න ඒ පරෝපකාරී ගති ලක්ෂණය තියෙනවා නම් තමන් කවදාකවත් අනාථ වෙන්නේ නැහැ. තමන් සනාථ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට 6 වෙනි කාරණාව තමයි පින්වත්නි ධම්මකාමෝ හෝති. ධර්මයට කැමති කෙනෙක් වෙන්න ඕන. තමන් ධර්මයේ ඉගෙන ගන්නව වගේම තව කෙනෙකුට ධර්මය දායාද කරන කෙනෙක් බවට, තව කෙනෙකුට යහපත කියලා දෙන කෙනෙක් බවට පත් වෙන්න උනන්දු වෙනවා නම් ඒ ධර්මයට කැමති වන ඔබට, තව කෙනෙකුට ධර්මය උගන්වන ඔබට, ධර්මය කියලා දෙන ඔබට ඒ ධර්මයට බරවීමම රැකවරණය පිණිස පිහිට පිණිස පවතිනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේහි හැසිරෙන කෙනාට ධර්මයෙන්ම රැකවරණය ලැබෙනවා. ධර්මය තව කෙනෙකුට කියලා දෙනවා නම්, තව කෙනෙකුගේ හිතක් පිරිසිදු කරනවා නම්, තව කෙනෙකුට යා යුතු මාර්ගය මෙයයි කියලා මග කියලා දෙනවා නම් එය Tamanට පෙරලා සැප සුවය ගෙන දෙන කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්මයට කැමති වෙන්න, අන් අයට ධර්මය කියා දෙන කෙනෙක් බවට පත් වෙන්න උනන්දු වෙන්න. ඒක හරි වටිනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් අභිභවා ඉදිරියට එන දානමේ පින්කම් බවට පත් වෙන්නේ ධර්ම දානමේ පින්කමයි. ඒ නිසා ඒ කටයුතු වල යෙදෙන්න. තමන් ගැන හිතනවා වගේම අන් අය ගැනත් හිතන්න. බුදුහාමුදුරෝ දේශනා කළ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේදී චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මේ ලෝකයේ පුද්ගලයෝ වර්ග 4ක් දකින්න ලැබෙනවා මහණෙනි. පළවෙනි පුද්ගලයා තමන් ගැන හිතන, අනුන් ගැන නොහිතන. සමහරු ඉන්නවා තමන් ගැන හිතනවා. තමන් දන් දෙනවා, සිල් රකින්නවා, භාවනාව ප්‍රගුණ කරනවා. හැබැයි තව කෙනෙක් ඒ සඳහා යොමු කරන්නේ නැහැ. තව කෙනෙක් දන් දෙන තැනට යොමු කරන්නේ නැහැ. තව කෙනෙක් සීලය ආරක්ෂා කරන තැනට යොමු කරන්නේ නැහැ. තව කෙනෙක් භාවනාවට යොමු කරන්නේ නැහැ. තව කෙනෙක්ව තමන් යන හොඳ මාර්ගය තුලට ගැනීම සඳහා උනන්දු වෙන්නේ නැහැ. ඒ අය තමන් ගැන සිතන, අනුන් ගැන නොසිතන අය. තව සමහර අය ඉන්නවා තමන් ගැන නොසිතන, අනුන් ගැන සිතන අය. තමන් දන් දෙන්නෙත් නැහැ, සිල් රකින්නෙත් නැහැ, භාවනා කරන්නෙත් නැහැ, යහපතෙහි යෙදෙන්නෙත් නැහැ. හැබැයි අන් අයට දන් දෙන්න, සිල් රකින්න, භාවනාව ප්‍රගුණ කරන්න උදව් කරනවා, යොමු කරනවා. ඒ අය කවුද? තමන් ගැන නොසිතන, අනුන් ගැන හිතන අය. තව පිරිසක් මේ ලෝකේ ඉන්නවා තමන් ගැන හිතන්නෙත් නැහැ, අනුන් ගැන හිතන්නෙත් නැහැ. තමන් දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා යොමු වෙන්නෙත් නැහැ. තව කෙනෙක් යොමු කරන්නෙත් නැහැ. අන්න ඒවත් තමන්ගේ පාරෙම අරගෙන දුස්සීල ගමනක ඇදගෙන යන්න උනන්දු වෙන මිනිස්සු ඉන්නවා. ඒ අය තමන් ගැන හිතන්නෙත් නැති, අනුන් ගැන හිතන්නෙත් නැති මිනිස්සු. ඊළඟට පෙන්නනවා තමන් ගැනත් හිතන, අනුන් ගැනත් හිතන පුද්ගලයෝ ඉන්නවා. තමන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ට අනුගත වෙනවා වගේම තමන් තමන්ගේ ජීවිත ගමන ලස්සන කරගන්න, ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරගන්න උනන්දු වෙනවා වගේම අන් අයගේ ජීවිත ගමනත් සුවපත් කරන්න, ඔවුන්වත් තමන්ගේ ධර්ම මාර්ගයට එකතු කරගන්න මහන්සි ගන්නවා. අන්න ඒ අය තමයි පරම සත්පුරුෂයෝ කියලා කියන්නේ. බුදුහාමුදුරු දේශනා කළ සත්පුරුෂයා, පරම සත්පුරුෂයා, අසත්පුරුෂයා, පරම අසත්පුරුෂයා කියලා 4 දෙනෙකුත්. පින්වත්නි, තමන් දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල යෙදෙනවා නම් එයා සත්පුරුෂයෙක්. අන් අයවත් ඒවට යොමු කරනවා නම්, තමනුත් අන් අයත් දෙගොල්ලොම ඒ මාර්ගයට ගෙන යන්න උනන්දු වෙනවා නම් ඒක න පරම සත්පුරුෂයෙක්. සත්පුරුෂයන්ගෙත් සත්පුරුෂයෙක්. තමන් වැරදි පාරක යනවා නම් එයා අසත්පුරුෂයෙක්. අන් අයවත් වැරදි පාරට ඇදලා ගන්නවා නම් එයා අසත්පුරුෂයෙක් නෙවෙයි, එයා පරම අසත්පුරුෂයෙක්. ඒ කියන්නේ අසත්පුරුෂයාගේත් අසත්පුරුෂයෙක්. ඒ නිසා තමන් පරම සත්පුරුෂයෙක් වෙන්න උනන්දු වෙන්න, පරම අසත්පුරුෂයෙක් වෙන්න එපා. ඒ නිසා හොඳට මේ කාරණා පිළිබඳව කල්පනා කරන්න. ධර්මයට කැමති වෙන්න, ධර්මය අන් අයට කියලා දෙන්න.
තමන්ගේ ජීවිතයත් අන් අයගේ ජීවිතත් දෙකම ධර්ම මාර්ගයට ගොනු කරන්න උනන්දු වෙන්න අන්න ඒ අය සනාත වෙනවා. පිහිටක් ඇති අය, පිහිටක් නැති අය නෙවෙයි. ඒ අයට පිහිට පිණිස ඒ කරන වටිනා කටයුත්තම හේතු වෙනවා. ඊළඟට 7 වෙනි කාරණාව තමයි පින්වත්නි ආරද්ධ විරියෝ විහෙරති. ආරද්ධ විරියෝ කියලා කියන්නේ අරඹන ලද වීරයෙන් යුක්තව වාසය කිරීම. වීරවන්තව කටයුතු කරන කෙනා සනාත වෙච්ච කෙනෙක් මිසක් අනාත වෙච්ච කෙනෙක් නෙවෙයි. අපි වීරවන්ත වෙන්න ඕන. කොමකටද වීරය කළ යුත්තේ? බුදුහාමුදුරු පෙන්නවා නෝපන් අකුසල් නෝපදවන්න වීරය කරන්න. උපන් අකුසල් දුරු කරන්න වීරය වඩන්න. ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වීරය කරන්න. උපන් කුසල් පෝෂණය කරන්න, වර්ධනය කරන්න වීරයවන්ත වෙන්න. මෙන්න මේ වීරය ආරම්භ කරලා නම් ඒ වීරයවන්තව කටයුතු කරන කෙනා අනාථ නෑ, සනාතයි. යම්කිසි කෙනෙක් නෝපන් අකුසල් උපදවනවා නම්, උපන් අකුසල් වඩනවා නම්, ඊළඟට උපන් කුසල් අයින් කරනවා නම්, නූපන් කුසල් නූපදවන්න කටයුතු කරනවා නම් ඒ කෙනා පින්වත්නි පරිහානියට පත් වෙනවා. ඒ කෙනා අනාථයි. ඒ කෙනා අනාථයි. ඒ නිසා වීරවන්ත ධර්මය බහුල කොට පෝෂණය කරන්න, කුසල ප්‍රතිපදාව තුළ ගමන් කරන්න වීරවන්ත වෙන්න. අන්න ඒ වීරවන්තව කටයුතු කරන කෙනා සනාතයි, අනාථ නැහැ. ඔබ අනාථ නොවි සනාථ වෙන්න නම් වීරවන්ත වෙන්න. මේක ආධ්‍යාත්මික ගමනට විතරක් නෙවෙයි. දරුවෙක් හැටියට අධ්‍යාපනික වශයෙන් ඔබ අනාගතයේදී අනාථ නොවි සනාථ වෙන්න නම් මහන්සි වෙලා ඉගෙන ගන්න. ඒ වගේම ආර්ථිකය යහපත් කරගන්න උනන්දු වෙන තරුණ ඔබ, වැඩිහිටි ඔබ අනාගතයේදී අනාථ නොවි සනාථ වෙන්න නම් ව්‍යාපාර කටයුතු දියුණු කරන්න මහන්සි ගන්න. ආධ්‍යාත්මික වශයෙන් පසුකාලීනව අනාථ නොවි සනාථ වෙන්න නම් කුසල් වඩන්න වීරවන්ත වෙන්න. ඒ නිසා මේ වීරවන්ත වීම අතිශයින් වැදගත්. උත්සාහය කියන්නේ හරියට හතුරෙක් වගේ. හැබැයි මිතුරෙක්. හතුරු වේශයක් තියෙන ඇතුළේ ඉන්නේ මිතුරෙක්. මොකද උත්සාහය කියන්නේ හරි අමාරු වැඩක්. ඒ අමාරු නිසා හතුරු වේශයක් පේන්නේ. මහා කරදරයක්. හැබැයි මේ හතුරු වේශය ගලවලා දාපු ගමන්, මේ හතුරු වෙස්මුණ ගලවපු ගමන් එතන ඉන්නේ මහා මිත්‍රයෙක්. ඒ මිත්‍රයා තමන්ව අනාථ කරන්නේ, තමන්ට සනාථ කරන්න, සනාථ වීමට හේතු වෙනවා. කම්මැලිකම කියන්නේ, අලසකම කියන්නේ මිතුරු වේශයක් දරාගෙන සිටින හතුරෙක්. එයාගේ වෙස්මුණ හරි මිතුරුයි. හැබැයි ඇතුළේ ඉන්නේ හතුරෙක්. කම්මැලිව වාසය කරනවා කියන එක හරි ලේසි. ලේසි වුණාට ඒකේ ප්‍රතිඵල අතිශයින් භයානකයි. ඒ නිසා හතුරෙක් බඳු මිතුරෙක් උත්සාහය, ඒ උත්සාහය තුල වාසය කරන්නා සනාතයි. මිතුරෙක් බඳු හතුරෙක් අලසකම, ඒ අලසකම තුල වාසය කරන කෙනා අනාතයි. ඒ නිසා වීරවන්ත වෙන්න. ඊළඟට 8 වෙනි කාරණාව පෙන්නනවා සන්තුට්ඨෝ හෝති. සන්තුට්ඨෝ හෝති කියලා කියන්නේ ලද දෙයින් සතුටු වෙන කෙනෙක් නම් ඔබ සනාතයි, අනාථ නැහැ. භික්ෂුන් වහන්සේ නමක් නම් තමන්ට ලැබෙන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයෙන් සෑහීමකටපත් විය යුතුය. ලද දෙයින් ලද පමණින් සතුටටපත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. මේ ලැබුණු ප්‍රමාණය මට ඇති කියන ඒ ගුණය ප්‍රගුණ කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් ඒ කෙනා අනාථයි. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් ඒ කෙනා සනාථයි. අද බලන්න සමාජයේ දිහා ලද දෙයින් සතුටු වෙන්න බැරි මිනිස්සු අනාථ වෙන්නේ නැද්ද? විශේෂයෙන් මේ රට පුරා, ලොව පුරා දරුණු මාරාන්තික වසංගත තත්වයක් පැතිර යන කාල සීමාවේ වෙනදා වාගේ නෙවෙයි අපට දැන් අවුරුදු 1මාරක් 2කට කිට්ටු වෙන්න එනවා පින්වත්නි.
රැකියාවල අර්බුද, ආර්ථික ප්‍රශ්න, ඒ වගේම විවිධ ගැටලු මතුවෙනවා. මේ කාල සීමාව තුළ ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් ඔවුන් අනාතයි. ඒ නිසා විශේෂයෙන් මේ ලද දෙයින් සතුටු වීමේ ගුණය පෝෂණය කරන්න ඒ කෙනා සනාතයි. අපි හැමදාම කියනවා විශේෂයෙන් මේ කාල සීමාව තුළ ඔබේ හිතට එන ඔක්කොම බඩු මුට්ටු ගන්න යන්න එපා. Tamanට හිතට එන්න පුළුවන් විවිධ දේවල්, ඕන දේවලුත් එපා දේවලුත්, මේ හැම දෙයක්ම හිතට එන්න පුළුවන්. අරක තිබ්බනම් හොඳයි, මේක තිබ්බනම් හොඳයි කියලා. ඒ ගේන්න ඕන කියලා හිතන දේවල් හිතේ තියාගෙන කොලයක් අරගෙන ඒ කොලේ කොටස් 3කට බෙදලා වෙන් කරන්න ඔය හිතට ආපු අදහස. ඒ වගුතුනට ගහගන්න පින්වත්නි, අත්‍යවශ්‍ය, අවශ්‍ය, අනවශ්‍ය කියලා කොටස් 3. Tamanට හිතට ආපු දේ කඩේට ගිහිල්ලා මෙන්න මේ දේ ගන්න ඕන කියලා හිතට ආපු පළියට ගන්න යන්න එපා. ඒ හිතට ආපු දේ අත්‍යවශ්‍ය දෙයක්ද? අත්‍යවශ්‍ය කියලා කියන්නේ ඒක නැතුව ඉන්න බෑ. ඒක ඕනමයි. අත්‍යවශ්‍ය දෙයක්ද? අත්‍යවශ්‍ය නම් ඒක නැතුව බැරි නම් ඕනම නම් ඒක ලියන්න. කොතනද? අත්‍යවශ්‍ය තීරුවේ. ඊළඟට ඔබේ හිතට ආපු අදහස මෙන්න මේ දේ තිබුණ නම් හොඳයි කියලා ආපු දේ අත්‍යවශ්‍ය නෙවෙයි, අවශ්‍ය දෙයක් නම්. අවශ්‍ය කියන්නේ පින්වත්නි පස්සට දාන්න පුළුවන්. එතකොට ඒක නැතුව වුණත් ඉන්න පුළුවන්. ඕන තමයි, නැතුව වුණත් ඉන්න පුළුවන්. අන්න එහෙම දෙයක් නම් ඒක අවශ්‍යතා ගොඩේ ලියන්න. ඊළඟට තමන්ගේ හිතට ඇතිවෙච්ච වමනාව අනවශ්‍ය දෙයක් නම්, ඒ කියන්නේ ඒක නැතුව ඉන්නම පුළුවන් නම්, ඕනම නැත්නම් අන්න ඒක අනවශ්‍ය ගොඩේ ලියන්න. දැන් මේ කාල සීමාවේ අත්‍යවශ්‍ය තීරුවක් හදන්න, අනවශ්‍ය තීරුවක් හදන්න, අවශ්‍ය තීරුවක් හදන්න. හදලා ඒව පුරවන්න. ඒ පුරවනකොට අනවශ්‍ය කියලා පිරිච්ච කොටස සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ඒකට වියදම් කරන්න කාලය නෙවෙයි. අවශ්‍යතා තීරුව එක කල් දාන්න. ඒකටත් දැන් ගන්න කාලය නෙවෙයි. ඒක පස්සේ පුළුවන්. අත්‍යවශ්‍ය තීරුවේ සටහන් කරපු ටික සටහන් කරන්න. ඒ ටික අරගන්න. ඒ නිසා පින්වත්නි, ලද දෙයින් මේ වෙලාවේ අත්‍යවශ්‍යතාවලින් පමණක් අපි සෑහීමකටපත් වෙමු. ලද දෙයින් සතුටු වෙමු. ඒ ලද දෙයින් සතුටු වීම අපට හිතසුව පිණිස පවතින කාරණයක්. ඒ ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් ඒ කෙනා සනාතයි, පිහිටක් එයාට තියෙනවා. ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් එයා අනාතයි. එයා අනාතයි. ඒ නිසා ලද දෙයින් සතුටුව සනාත වූ කෙනෙක් වෙන්න. 9 වෙනි කාරණාව හැටියට පෙන්වන බුදුහාමුදුරෝ සතිමා හෝති, සිහියෙන් වාසය කරන්න. සිහිය තියෙනවා නම් සනාතයි. සිහියක් නැත්තම් අනාතයි. සිහියෙන් ඉන්න. එක පැත්තකින් සතර සතිපට්ඨානෙ ප්‍රගුණ කරන්න. සිහිය පිහිටුවා ගත යුතු තැන් බුදුහාමුදුරෝ දේශනා කළා. සිහියෙන් ඉන්න, යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න, දකින දේ පිළිබඳව ප්‍රඥා ඇසත් විවෘත කරගෙන බලන්න. ඒ තුල තිබෙන යථාර්ථය දකින්න උනන්දු වෙන්න. සිහියෙන් වාසය කරන්න. සිහියක් නැත්තම් කොහොමත් අනාතයි තමයි. මේ වසංගත තත්වයක් පැතිරිලා යන මේ වෙලාවේ ඔබේ සිහිය නැත්තම් ඔබ අනාතයි. අපිට හැමදාම ප්‍රවෘත්ති බලනකොට පේනවා අපේ රටේ මිනිසුන්ට නිරෝධායන නීති රීති පෙන්නලා තියෙනවා. මේ පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේදී කොයි විදියටද මිනිසුනේ හැසිරෙන්න ඕන කියලා හැමදාම මාධ්‍යවල පෙන්නනවා, කියනවා, යටින් ලියලා දානවා, නිතර කියනවා. මුඛාවරණ නිවැරදිව පැළඳ ගන්න, මීටර් දෙකක දුරක් තියාගන්න, සෙනග ගැවසෙන තැන්වලට යන්න එපා, අත්‍යවශ්‍ය කරුණකට පමණක් එළියට යන්න. මේ විදියට විවිධ උපදෙස් දෙනකොට පාරට බැස්සාම සිහිය නැති වෙච්ච තැන මිනිස්සු අනාථ වෙන්නේ නැද්ද? අද ලෙඩක් එක්ක අනාථ වෙනවා. සමහරක් විට පොළට ගියාට පස්සේ මුඛාවරණ පැළඳගත යුතුයි කියන එක අමතකයි, සිහිය නැහැ. ඒක බෙල්ලේ තියෙන්නේ. එතනට ලෙඩෙක් ආවනම් තමනුත් රෝගී බවට පත් වෙනවා. පොළට ගිහිල්ලා බඩු ටික විකුණන්න හදනකොට මුඛාවරණේ මතක නැහැ. වාහනේ යනකොට මුඛාවරණේ මතක නැහැ. සෙනග ගැවසෙන තැනක සිහිය නැහැ.
මේ අවසිහියෙන් කටයුතු කරන්න ගියොත් මොකද වෙන්නේ? මේ වසංගත රෝගී තත්ත්වය පැතිර යන කාලෙදී අනිවාර්යයෙන්ම අනාථ වෙනවා. ජීවිතේ පවා අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම සිහියෙන් ඉන්න. අධ්‍යාපනය ලබන දරුවෝ සිහියෙන් ඒ වැඩ කරන්න ඕන. ආර්ථිකය හදාගන්න මහන්සි ගන්න තරුණයෝ වැඩිහිටියෝ සිහියෙන් ඉන්න. පාරේ ඇවිදිනකොට සිහියෙන් ඇවිදින්න. කතා කරනකොට සිහියෙන් කතා කරන්න. ගෙදර ඉන්නකොට සිහියෙන් ඉන්න. අවසිහියෙන් ඉන්න එපා. සිහිය නැති කරගන්න එපා. සිහිය නැති කරගත්තොත් මොකද වෙන්නේ? මහා විපත් Tamanට සිද්ධ වෙනවා. Taman අනාථයි. ඒ නිසා සිහියෙන් යුක්ත වාසය කරන්න. සිහියෙන් වාසය කළොත් සනාතයි. සිහිය නැති කරගත්තොත් අනාතයි. අවසාන කාරණාව එහෙම නැත්තම් ඔබ සනාත වීම පිණිස ඔබ විසින් ගොඩනගාගත යුතු 10 වෙනි කාරණාව තමයි පඤ්ඤවා හෝති. ප්‍රඥාවන්ත වෙන්න. ප්‍රඥාව ප්‍රගුණ කරන්න. මොකද්ද මේ ප්‍රඥාව කියන්නේ? රාග, ద్వේෂ, මද, මෝහ යටපත් කරන ස්වરૂපය ප්‍රඥාව. කොහොමද ප්‍රඥාව ලබන්නේ? ආලවක සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කළ සුස්සූසා ලභතේ පඤ්ඤා. ධර්මය අහන්න. ධර්මය අහනකොට ප්‍රඥාව ඇති වෙනවා. ප්‍රඥාව ඇති වෙනකොට රාග, ద్వේෂ, මද, මෝහ යටපත් වෙනවා. නැද්ද කියලා බලන්න. දැන් මේ බණ අහපු වෙලාවේ දැන් මේ බණනේ ඇහුවේ. ඒ කියන්නේ ආලවක සූත්‍රයට අනුව බුදුහාමුදුරු ප්‍රඥාව ඇති වෙන්න හේතු වන කාරණාවක නෙමේ යෙදුනේ. එතකොට දැන් ඔබ කල්පනා කරලා බලන්න ඕන බුදුහාමුදුරු දේශනා කරපු විදියට බණ අහනකොට ප්‍රඥාව ඇති වෙනවාද? ඇති වෙනවා නම් ඇති වුණා නම් මේ බණ අහපු කාල සීමාව, මේ ධර්මයේ ප්‍රගුණ කරපු කාල සීමාව ඔබේ රාග, ద్వේෂ, මද, මෝහ යටපත් විය යුතුයි. යටපත් උනේ නැද්ද? යටපත් වුණා නම් ප්‍රඥාව මතුවෙලා. හැබැයි රහතන් වහන්සේ නමකගේ මට්ටමට ආලෝකමත් වෙලා නැහැ. යම් කිසි මට්ටමකට ප්‍රඥාව නම් වූ පහන දැල්විලා තියෙනවා. ඔන්න ඔය ප්‍රඥාව ඕනමයි. රාග, ద్వේෂ, මද, මෝහ වැඩෙන දේවල් වල යෙදී දුවන්න ගියොත් ප්‍රඥාව අහිමි වෙනවා. රාගය වැඩෙනකොට ප්‍රඥාව අහිමි වෙනවා. ද්වේෂය වැඩෙන තැන ප්‍රඥාව අහිමි වෙනවා. මෝහය වැඩෙන තැන ප්‍රඥාව අහිමි වෙනවා. ප්‍රඥාව වැඩෙන තැන රාගය, ද්වේෂය, මෝහය අහිමි වෙනවා. ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න. ප්‍රඥාවන්ත කෙනා සනාතයි. ඒ කෙනා අනාථ කෙනෙක් නෙවෙයි. ප්‍රඥාව නැත්නම් මෝඩකම ඇති කරගෙන නම් ඒ කෙනා අනාථයි. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ අංගුත්තර නිකායේ දසක නිපාතෙදී පඨම නාථ කරන සූත්‍රයේදී ඔබ සනාත වීම පිණිස පිහිටක් ඇති කෙනෙක් බවට පත්වීම පිණිස කාරණා 10ක් සම්පූර්ණ කරගන්න. සීලවා හෝති, සිල්වන්ත වෙන්න. බහුසුතෝ හෝති, ධර්මය දන්න කෙනෙක් බවට, බහුශ්‍රුතයෙක් බවට පත්වෙන්න. කල්යාණ මිත්තෝ හෝති, සත්පුරුෂ කල්යාණ ගුණ තියෙන උදවිය ඇසුරු කරන්න. සුවචෝ හෝති, කීකරු කෙනෙක් බවට පත්වෙන්න. භික්ඛු යානි සබ්‍රක්‍මචාරීනං උච්චාවචානි කිංකරණීයානි තත්ථ දක්ඛෝ හෝති. තමන් එක්ක ඉන්න වැඩිහිටියන්ගේ කුදුමහත් කටයුතු දක්ෂ ලෙස ඉටු කරන්න, අන් අයට උදව් කරන්න කෙටියෙන් කිව්වොත්. 6 වෙනි කාරණාව ධම්මකාමෝ හෝති, ධර්මයට කැමති වෙන්න, ධර්මයේ ඉගෙන ගන්න, තව කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න කියලා දෙන්න. ආරද්ධ විරියෝ විහෙරති, අරඹන ලද වීරයෙන් යුක්තව කටයුතු කරන්න. සන්තුට්ඨෝ හෝති, ලද දෙයින් සතුටු වෙන්න. සතිමා හෝති, සිහියෙන් ඉන්න. පඤ්ඤවා හෝති, ප්‍රඥාවන්ත වෙන්න. මෙන්න මේ කරුණු 10 ඔබේ හිත තුල පෝෂණය කරනවා නම්, ඔබ තුල වර්ධනය කරගන්න ඔබ මහන්සි ගන්නවා නම් ඔබ අනාථ නෑ, ඔබ සනාතයි. ඒ නිසා සනාථා භික්ඛවේ විහෙරත මා අනාථා. මහණෙනි, සනාථව වාසය කරන්න, අනාථ නම් වෙන්න එපා. පිහිටක් ඇති කෙනෙක් බවට පත්වෙන්න මහණෙනි, පිහිටක් නැති කෙනෙක් වෙන්න එපා. ඇයි? දුක්ඛම් භික්ඛවේ අනාථෝ විහෙරති. අනාථව වාසය කිරීම, පිහිටක් නැතුව වාසය කිරීම මහා දුකක් ගෙන දෙන කාරණාවක්. ඒ නිසා මේ උතුම් පුරපසළොස්වක පොහෝදා මේ ශ්‍රවණය කළ උතුම් ධර්ම දේශනාවට අනුව ඔබේ ජීවිත ගමන
පිහිටක් ඇති සනාථ පුද්ගලයන් බවට පත්වීම පිණිසම හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කළේ කොටදෙනියාව හෙට්ටිමුල්ල පදිංචි ධම්මිකා ඉදිරිසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්. ඒ ඇත්තන් බලාපොරොත්තු වුණා දෝහකටාරවල සේවයේ නියුතු දැනට අසනීප තත්ත්වයේ සිටින ධම්මිකා ඉදිරිසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවපත්භාවයේ කායික මානසික සුවපත්භාවයේ ප්‍රාර්ථනා කරන්නත්, එවැගේම චන්දි කුමාරි ජේන් මැගිලින් යන සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවයේ ප්‍රාර්ථනා කරන්නත්, එවැගේම දෝහකටාරවල සේවයේ නියුතු ධම්මිකා ඉදිරිසිංහ මහත්මියගේ පරලෝ සැපත් ආදරණීය දෙමව්පියන් ඇතුළු කොට ඇති නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙත්නම් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංස විශේෂයෙන් ධම්මිකා ඉදිරිසිංහ මහත්මිය නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ කොයිකාගේත් නමින් මියගිය සියලුම ඥාතීන් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුවපත් කරගනිත්වා, සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කින අදහසින් අපි කවුරුත් මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් රකීවා. කොටදෙනියාව හෙට්ටිමුල්ල පදිංචි ධම්මිකා ඉදිරිසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවපත්භාවයේ කායික මානසික සුවපත්භාවයේ දිව්‍යයන්ගේ රැකවරණින් සැලසේවා. එවැගේම චන්දි කුමාරි ජේන් මැගිලින් යන සහෝදරියන් ඇතුළු කොට ඇති ඒ පින්වත් කොයි කාටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට, පවුලේ පින්වතුන්ට, රටවැසි ලෝවැසි උතුම් ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාටම දිව්‍යයන්ගේ රැකවරණින් කායික මානසික සුවපත්භාවයේ සැලසේවා. පැතිර යන වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැම කෙනෙකුටම සිත ශාන්තිය යහපත උදා වේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරින් රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටත් සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතමු. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ දෝහා කටාරවල සේවය නියුතු දැනට අසනීපයෙන් සිටින ධම්මිකා ඉදිරිසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එතුමියට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මස ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 07118 57 57 13 දුරකථන අංකයට 07118 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසෝබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.